අරින මල් කිනිති සත්සියත් යහ පැතුම් වනම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොදයි සුබදෑසනක් මේ දවස්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හුඟක් වෙලාවට රටට සහ ලෝකයට අපි තාමත් දැටගන්න ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි කොවිඩ් අවදානම තාමත් තියෙනවා කොවිඩ් රෝගය ගැන අපි වැඩි වශයෙන් කතා බහ කරනවා. හැබැයි කොවිඩ් එක්ක අපිට අමතක වෙලාගේ තවත් ලෙඩ රෝග ගණනාවක් තියෙනවා. සමහරට වසංගත වෙන්න පුළුවන් අපිට වැළඳෙන රෝග ගණනාවක් තියෙනවා. ඒ අතරින් ලංකාවේ අපිට වැදගත් වෙන රෝගයක් තමයි අපිට අමතක කරන්න බැරි රෝගයක් තමයි කාලයක් අපි කැලෑවුණු විදියට හඳුන්වපු මැලේරියා රෝගය. මේනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියම කරලා තියෙනවා නම් කරලා තියෙනවා අපි සම්පූර්ණයෙන්ම මැලේරියාව තුරන් කරපු රටක් කියලා. හැබැයි ඒ විදිහට තාමත් අපිට ඒක පවත්ව ගන්න උදව් වෙන ඒකට සහාය වෙන ඒකට ලොකු ශක්තියක් වෙරක් යොදන පිරිසක් ඉන්නවා. ඒ හැමදේම ගැන සහ ලංකාවේ මැලේරියා මර්ධන ව්‍යාපාරය ගැන අපි අද කතා කරමු පිනිවියනේ. අපි සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකා මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි වෛද්‍යතුමාණන්ව මේ ගැන කතා බහ කරන්න. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් රයන්. සාදි රූපවාහිනී සේවයේ විදිහට වෛද්‍යතුමනි අපි ගිය වසරේ ඉඳන් ගණනාවක් වැඩසටහන් ගණනාවක් මේ මැලේරියා මර්ධන ව්‍යාපාරය ගැන දැනුවත් කරන්න. මොකද අපි දන්නවා මැලේරියා මර්ධන ව්‍යාපාරය ලංකාවේ ලොකු සේවාවක් ඉෂ්ට සිද්ධ කරනවා. අපි දැන් තවදුරටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධව. ඒතර මේක මාධ්‍යයක් විදිහට ජනතාව අතරට ගෙනියන්න දැනුවත් කරන්න ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් ගණනාවක් සිද්ධ කළා දෙනවා. ඊයේ දිනේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ විශේෂ දිනයක්. මොකක්ද ඒ? ඔව් රයන් බොහොම ස්තුතියි ඉස්සෙල්ලාම කියන්න ඕනේ ස්වාධීන රූපවාහිනියට අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඊයේ දිනේ තමයි ලෝක මැලේරියා දිනය. එතකොට අපි ලෝකයේම ලංකාව විතරක් නෙවෙයි ලෝකයේම සැමරුවා. මොකද මැලේරියාව ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පවතින ලොකුම ප්‍රශ්නයක්. ලංකාවට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් ඒක හන්දා හැම අවුරුද්දෙම අප්‍රේල් 25 වෙනිදා අපි ලෝක මැලේරියා දිනය සමරනවා. දැන් 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මම අර කීප විදිහට නම් කරා ශ්‍රී ලංකාව කියලා කියන්නේ මැලේරියාව තුරන් කරපු රටක් කියලා. හැබැයි අපි තාමත් ඒක ගැන කතා කරන්න ඕනේයි තාමත් අපි මේ ගැන බය වෙන්න ඕනේයි කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔව් රයන්. මැලේරියාව ගැන කතා කරනකොට අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකක්ද මේ මැලේරියාව කියන්නේ කියලා. සහ ලංකාවේ මැලේරියාව පිළිබඳ ඉතිහාසය පොඩ්ඩක් කතා කරමු. මැලේරියාව රෝගය ගැන කොහොමද මැලේරියාව හැදෙන්නේ පරපෝෂිතයකින්. ඒතකොට ලංකාවට සාමාන්‍යයෙන් වාර්තා වෙච්ච රෝගීන්ගේ පරපෝෂිතය වර්ග 4ක් වාර්තා වුණා. එතකොට ප්ලාස්මෝඩියම් කියන වර්ගයේ පරපෝෂිතයෝ. එතකොට ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය ගත්තොත් පොඩ්ඩක් මම කියන්නම් ඒ පරපෝෂිතයා ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ මදුරු වර්ගයන්ගේ සහ සාමාන්‍ය මිනිසාගේ ඇඟේ ඉන්න පුළුවන්. එතකොට මදුරුව අපේ ලේ උරා බොද්දි ඒ මදුරුවගේ කීට ග්‍රන්ථි හරහා ඒ මදුරුව පරපෝෂිතයා අපේ ඇඟට පැමිණෙනවා. අපේ ඇඟට පැමිණිලා අපි අක්මාවේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඒක අක්මාවේ ඉඳලා ලේ වලට එන්න සමහරවිට ඒක සතියකින් සති දෙකකින් සමහරවිට මාසෙකින් සමහරවිට ඒක මාස 10ක් 11ක් යනවා. ඒ ලේ වලට ආවම තමයි අපිට මැලේරියා රෝග ලක්ෂණ එන්නේ. රෝග ලක්ෂණ ආවට පස්සේ තමයි ඊට පස්සේ අපි මැලේරියා රෝගියෙක් විදියට ඒ පුද්ගලයාව අපි හඳුනගන්නේ. එතකොට මැලේරියා පරපෝෂිතයට ප්‍රධාන වශයෙන්ම අපේ ඇඟේ ඉද්දී ඊළඟ සයිඩ් එක දාන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට ඉතාමත් සාර්ථක ප්‍රතිකාර තියෙනවා ලංකාවේ මේ පරපෝෂිතයට අවශ්‍ය බෙහෙත් දෙන්න. එතකොට මේ බෙහෙත් දීලා අපිට 100%ක් ඒ රෝගියා පුළුවන් සනීප කරන්න. එහෙම නැත්නම් අපිට එක පුද්ගලයෙකුන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ මැලේරියා මදුරුව හරහා මේ මදුරුව අපිට විනාශ කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රියාමාර්ග වලින් තමයි අපි පහුගිය ඉතිහාසය ගත්තොත් එම අවුරුදු 100ක් විතර ගත්තොත් ඉතිහාසය 1933 34 කාලේ තමයි අපිට විශාල ලොකුම වසංගතය ආවේ. 82000ක් මිය ගියා. ලක්ෂ ගානකට මැලේරියා හැදුනා. ඒ කියන්නේ 180කට විතර රෝගේ වැළඳුණා. ඊට පස්සේ හැබැයි 1945 විතර අපිට ගත්තේ DDT කියනවා. ඒවා අපි ස්ප්‍රේ කළා. අපිට 1963 64 වෙනකොට රෝගී සංඛ්‍යාව 17කට වස ගන්න පුළුවන්කම තිබ්බා.
64 63 64. ඊට පස්සේ එම රෝගීන් සංඛ්‍යාව 14 බැස්සුවට රජයේ යම්කිසි ගත්තේ ක්‍රියාමාර්ග නිසා නැවත රෝගය මතුවුණා. එතකොට ඊට පස්සේ අවුරුදු 40ක් තිස්සේ අපිට අපි රෝගයෙන් බැට කෑවා. එක කාලයක් තිබ්බා 80 ගණන් වල 90 ගණන් වල මුල කාලේ. ඉතාම විශාල වශයෙන් රෝගීන් වාර්තා වුණා. හැබැයි ඊට පස්සේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය අරමුදල වගේ ඒගොල්ලන්ගේ ලැබිච්ච ආධාර ඒකට අපි කියන තාක්ෂණික ආධාරත් සමගත් ඒ ලැබිච්ච ආධාර නිසා අපිට 2012 අවසාන රෝගීන් 23 දෙනා වාර්තා වුණා. ඒ කියන්නේ 2012 මේ වැඩ කටයුතු වෙන්න මේක පටන් ගත්තේ මොන අවුරුද්දද? ඒ කියන්නේ 70 ගණන් වල වගේ පටන් ගත්තා. ඉඳන් පටන් ගත්තා අපි ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ඒක හන්ද 2012 වෙනකොට අපිට රෝගීන් අවසාන රෝගීන් ලංකාව තුලින් වාර්තා වෙච්ච අවසාන රෝගීන් 23 දෙනා වාර්තා වුණා. දීර්ඝකාලීන ක්‍රියාවලියක්. දීර්ඝකාලීන ක්‍රියාවලියක්. ඊට පස්සේ 2016 තමයි අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරා කියලා අපිට කිව්වේ. එතකොට ප්‍රසන්ටේෂන් එකත් අපිට කතා කරන්න පුළුවන්. ඔව්. එතකොට ඉතිහාසය පොඩ්ඩක් කතා කරොත් මම ආයි දාන්නම්. එතකොට ඒ කාලේදී ප්‍රධාන වශයෙන් උනේ 34 35 කාලේ රෝගීන් වාර්තා වීම. ඊට පස්සේ 1963 64 රෝගීන් 17කට අපිට පස්ස ගන්න පුළුවන් වුණා. ඒ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඊට පස්සේ අපිට අවුරුදු 40ක් ගියා ආපහු වසංගතයක් ආපු හන්ද ඊට පස්සේ 2007 අවසාන රෝගී ඩෙත් එක අවසාන මැලේරියා ඩෙත් එක සිද්ධ වුණේ 2007. ඊට පස්සේ 2012 තමයි අවසාන රෝගීන් 23 දෙනා. හැබැයි රයන් ඇයි එනම් මේ මැලේරියාව කතා කරන්නේ? 2012 ඉඳන් රෝගීන් නැත්තම් මං කිව්වේ ලංකාව තුලින් තමයි අපිට රෝගීන් නැත්තේ. රෝගීන් මතුවෙන්නේ නැත්තේ. හැබැයි සෑම අවුරුද්දකම අපිට රෝගීන් 40ක් 50ක් ඇතුළත වාර්තා වුණා. පිට රට මැලේරියාව අපි කියන මැලේරියා එන්ඩෙමික් කන්ට්‍රීස් කියලා. එතකොට ඒ කියන්නේ මැලේරියාව ඒ තියෙන රටකට යම්කිසි පුද්ගලයෙක් ගිහිල්ලා එහෙදි මදුරුව දර්ශනය කළා ඒ පරපෝෂිතය පැමිණියොතින් මේ සයිඩ් එකේ තියෙනවා අපිට ඒගොල්ලෝ ලංකාවේදී මැලේරියා රෝගීන් විදිහට වාර්තා වෙන්න පුළුවන්. එතකොට මේ අවුරුද්දේ මේ වෙනකොට රෝගීන් 16 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ පිට රටවලින් ඉඳන් ගිහිල්ලා ලංකාවට ආපු රෝගීන් විදිහට. හොඳයි. අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු. අපි පුංචි විරාමයක් අරන් ඉන්නවා. අපි කතා කරමින් සිටින්නේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි වෛද්‍යතුමාණන් එක්ක මැලේරියා මර්ධන ව්‍යාපාරය ගැන ලංකාවේ. වෛද්‍යතුමනි දැන් මේ අනුරාධපුර එතකොට මන්නාරම යාපනයේ මෙන්න මේ වගේ ප්‍රදේශවල ඔබතුමා අපි විරාම අතරදී කතා කරා මේ වැඩි අවදානමක් තියෙනවා කියලා මේ රෝගය තවදුරටත් පැතිරෙන්න. මොකක්ද ඒකට හේතුව? ඔව් රයන් වැඩි අවදානමක් කියන්නේ මං ඉස්සෙල්ලත් කිව්වා ලංකාවේ මැලේරියා රෝගීන් දැන් අපි 2012 ඉඳලා බිඳුව කිව්වට ඒ තියෙන්නේ ලංකාව තුලින් මදුරුවේ කරා රෝගය පැතිරෙන්නේ. මොකද පරපෝෂිතය ලංකාවේ පුද්ගලයන් අතර නැහැ. ඒතර පිටින් එන්නේ එතකොට මැලේරියා තියෙන අනිත් රටවල විශේෂයෙන්ම අප්‍රිකානු ඉන්දියානු ඒ වගේ රටවල් වලින් ලංකාවට ඇවිල්ලා තමයි රෝගීන් විතර වාර්තා වෙන්නේ. හැබැයි පහුගිය අවුරුදු වල ඒ වගේ මං කිව්වා දැන් මේ ස්ලයිඩ් එකේ තියෙනවා මේ අවුරුදු 16ක් වාර්තා වුණා 2021 26ක් සහ 2030ක් විතර රෝගීන් වාර්තා වුණා. හැබැයි මේ ගොඩක් රෝගීන් වාර්තා වුණේ ඊට පස් ස්ලයිඩ් එකට යන්න බස්නාහිර පළාතේ දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ මේ පළාත්වල විශේෂත්වය තිබ්බේ මදුරුවා මැලේරියා සම්ප්‍රේෂණය කරන ඇනෝෆිලිස් කියන මදුරුවා වැඩිය දකින්න නැහැ. එතකොට රෝගියෙක් වාර්තා වුණාට එම රෝගියෙක්ගෙන් අනිත් පුද්ගලයන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැකියාව අඩුයි. එතකොට අපිට යාට ප්‍රතිකාර කරා එතනින් අපිට ගොඩක් වෙලාවට ලොකුවට අපිට ක්‍රියාමාර්ග ගන්න හිතයක් නැහැ. හැබැයි මේ මන්නාරම යාපනය අනුරාධපුරය වගේ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුණාම ප්‍රශ්නේ තියෙන්නේ මේ මැලේරියා සම්ප්‍රේෂණය කරන ඇනෝෆිලිස් වර්ගයේ මදුරුවෝ ඒ ප්‍රදේශවල බහුලව ඉන්නවා. එතකොට ඒ වගේ රෝගියෙක් ඉහින් වාර්තා වුණොත් යාපනයෙන් මන්නාර වගේ ප්‍රදේශකින් වාර්තා වුණොත් ඒ හරි ඉන්න මදුරුව හරහා තවත් පුද්ගලයන් ගොඩාක් ප්‍රමාණයකට රෝගය වෙළඳින්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකන්දා මේ වගේ මන්නාරම යාපනයේ වගේ ප්‍රදේශකින් රෝගියෙක් වාර්තා වුණොත් අපි ගන්න ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් වෙනස්. ඊට වඩා අපේ තියෙන ක්‍රියාමාර්ග තීව්‍ර කළා අපි විශාල ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ එක කාරණයක් රහන්. අනිත් කාරණය තමයි මේ මන්නාරම යාපනයේ 2021 අවසාන කාලේ අපිට රෝගීන් දෙදෙනෙක් වාර්තා වුණා. 2022 රෝගීන් 4ක් යාපනයෙන් වාර්තා වුණා. ඊට පස්සේ මන්නාරමෙන් දෙදෙනෙක් වාර්තා වුණා. මේගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි මේ සියලුම වගේ රෝගීන් මේ බහුතරයක් බටහිර අප්‍රිකානු රටවල් වලින් තමයි පැමිණෙන්නේ. අප්‍රිකාවෙත් බටහිර අප්‍රිකාවේ.
අපි එතකොට පොඩ්ඩක් ඉතිහාසය කියන සංචලන ඉතිහාසය කියලා බැලුවාම අපිට දැනගන්න ලැබුණා මේ ගොඩක් රෝගීන් අප්‍රිකාවට ගිහිල්ලා එතනින් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් එක්කෝ කැනඩාවට ඇමරිකාවට එංගලන්තයට යාමට උත්සාහ කරපු කට්ටිය. ඒක අසාර්ථක වුණාට පස්සේ ඒගොල්ලෝ ලංකාවට පැමිණියා. යන්න බැරි වුණාට පස්සේ. හැබැයි ඒගොල්ලෝ බය වුණා මේ රටවලට මං ගියා කියන්නේ. එතකොට රෝග ලක්ෂණ මත වුණත් මේගොල්ලෝ කියන්නේ මම මේ රටවලට ගියා කියලා. එතකොට වැඩි කාලයක් මේ අපි වෙලාව පොඩ්ඩක් බලමු අපිට පස්සේ කතා කරමු සමාවෙන්න. අපට ඔව් එතකොට දැන් බටහිර අප්‍රිකානු රටවල තමයි ගියා අසාර්ථක වෙච්ච අන්ද අනිකුත් රටවල් වලට යන්න ලංකාවට පැමිණියා. එතකොට ප්‍රශ්නේ උනේ මේගොල්ලෝ කියන්න බය වුණා මම මෙහෙම නීත්‍යානුකූල නොවන මාර්ග වලින් තමයි ගියේ. ඒකඳ පාස්පෝර්ට් හැංගුවා. රෝග ලක්ෂණ මතු වුණා වෛද්‍යවරයා ගාට ආවේ නැහැ. ඒකෙන් උනේ රෝග ලක්ෂණ මතු වෙලා අපිට රෝගේ හඳුනා ගන්න යන කාලය වැඩි වුණා. එදින ලෝකෙ මේ මැලේරියාව මේක තමයි. එතකොට දැන් මේ ඇප් එක බැලුවාම ඔයගලන්ට තේරෙනවා ලංකාව තියෙන සමකය ගාව සමකයෙන් ඉහළ සහ පහළ ගොඩාක් රටවල් වල අර තියෙනවා දකුණු ඇමරිකාවේ යම් රටක් අප්‍රිකාවේ තියෙනම රටවල් ඉන්දියාව පාකිස්තානය ඉන්දුනීසියාව මැලේසියාව මෙන්න මේ රටවල් වල තමයි ගොඩක් වෙලාවට මැලේරියාව තියෙන්නේ දැඩි අවදානම් සහගත රටවල්ද දැඩි අවදානම් සහිත රෝගීන් ගොඩක් වාර්තා වෙන රටවල් ගොඩාක් රෝගීන් වාර්තා වෙන රටවල් ඒ කියන්නේ එහා පැත්තේ ඉන්දියාව බව සෑහෙන පිරිසක් ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් අපිට 2000 පහුගිය කාලේ නම් කොවිඩ් අන්දරයන් ගොඩක් ඉන්දියාවේ ගියේ නෑ බන්දලාගමන් ගියේ නෑ හැබැයි ඊට ඉස්සෙල්ලා 2000 සාමාන්‍ය 2010 විතර ඉම්පෝර්ටඩ් කේසස් පිටරට දැන් ගොඩක් රෝගීන් වාර්තා වුණේ ඉන්දියාවෙන් පැමිණෙන රෝගීන් තමයි. ඒ කියන්නේ වන්දනාකරුවන්ට පවා මේකෙදි ලොකු අවදානමක් ගොඩාක් අපට රෝගීන් වාර්තා වුණේ වන්දනාකරුවන්. දඹදිව එහෙම යන දඹදිව යන වන්දනාකරුවන් ගොඩක් වෙලාවට රෝගීන් විදියට වාර්තා වුණා. ඊට අමතරව තව මොන වගේ පිරිස්ද මේකෙදි අවදානම්? හොඳ ප්‍රශ්නයක් රයන්. එතකොට අවදානම් කණ්ඩායම් කියලා අපි කියනවා. අවදානම් කණ්ඩායමක් කියන්නේ ලංකාවේ ඉඳලා මේ කියන අප්‍රිකානු රටවල් ඉන්දියාවට හෝ දකුණු ඇමරිකාවට හෝ මැලේසියාව වැනි රටවල් වලට යන ප්‍රධාන වශයෙන් ජෙම් බිස්නස් මැණික් කර්මාන්තයට. එහෙම නැත්නම් ඔය අපි දැන් ගාමන්ට්ස් ගොඩාක් තියෙනවා ගාමන්ට්ස් ඔය අප්‍රිකානු රටවල ලංකාවේ ඉඳන් පාලනය. කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා ෆැක්ටරිස්. ඒතකොට ඒවට අපි ලංකාවෙන් ගොඩක් කට්ටිය යනවා. ඊට පස්සේ අපේ තියෙන ට්‍රයි ෆෝසස් ආමි එයා ෆෝස් ගොඩක් වෙලාවට සාම සාධක කාර්ය සඳහා මාලි රටට දකුණු සුඩානයට යනවා. එතකොට ඒ එන්නේ කණ්ඩායම් ගොඩක් වෙලාද අවදානම් කණ්ඩායම් කියලා දකිනවා. ඒ වගේම ඊ රටවල් වලින් ගොඩක් වෙලාවට මියන්මාර් ඉන්දියාව වලින් හරණාගතය වගේ එනවා. සමහරවිට ඒගොල්ලෝ රාජකාරී සමහර රැකියාවල් වලට ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් පැමිණෙනවා. එහෙම නැත්නම් සංචාරයට සමහරවල් ලංකාවට පැමිණෙනවා මේ අප්‍රිකානු රටවල් වලින් ඉන්දියාවෙන් සහ මැලේසියා තායිලන්ත වලින්. ඒතකොට ඒගොල්ලොත් අපි අවදානම් කණ්ඩායම් කියලා දකිනවා. එතකොට අවදානම් කණ්ඩායම කියනකොට රෙහන් අපිට ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඔබ අවදානම් කණ්ඩායමක් විදියට නම් ඉන්නේ. මෙන්න මේ මං කියපු කණ්ඩායමේ කෙනෙක් නම් එම රටවල් වලට යෑමට ප්‍රථම ඕගොල්ලන්ට මැලේරියාව රෝගය හැදීමෙන් වැළැක්වීමට ඉතාමත් සාර්ථක ක්‍රම තියෙනවා. එකක් තමයි ඔය නෙට්ස් කියලා. අපි තියෙනවා කෘමිනාශක ගල්ලපු දැල් තියෙනවා. ඊට අමතරව සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඉතාමත් සාර්ථක ඖෂධ වර්ග තියෙනවා. ඒවත් භාවිතා කරලා අපිට මැලේරියාව රෝගෙන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ සියලුම මේ පුද්ගලයන්ට අපි ලබා දෙන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව. එතකොට දැන් අපි හිතමු ડોක්ටර් දැන් කවුරු හරි දැන් ඔන්න අප්‍රිකානු රටකට ඔන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒතකොට දැන් ඔබතුමා කීප විදිහට යන්න කලින් එතකොට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නේ. කාවද දැනුවත් කරන්න ඕනද? ඒතකොට දැන් මම යන්න හදන්නේ අප්‍රිකානු රටකට. එහෙම දැනුවත් ඒක තමයි. අපි එතකොට අපේ ක්‍රම කීපයක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් අපේ සමාජ මාධ්‍ය වලින්. එහෙම නැත්නම් අපේ තියෙනවා මැලේරියා මර්ධන ව්‍යාපාරය සහ ප්‍රාදේශීය කාර්යාල. සෑම දිස්ත්‍රික් එකකම ප්‍රාදේශීය කාර්යාලයක් තියෙනවා. ඒ ප්‍රාදේශීය කාර්යාල හරහා අපි සියලුම මේ වගේ කණ්ඩායම් MOH වල වගේද තියෙනවා. MOH වලට වඩා වැඩිය. ඒ කියන්නේ අපි කියනවා ප්‍රාදේශීය මැලේරියා මර්ධන කාර්යාලය කියලා. වෙනම කාර්යාල තියෙනවා. ඔව් වෙනම කාර්යාල තියෙනවා. එතකොට ඒකේ වෙනම සෞඛ්‍ය කණ්ඩායම් ඉන්නවා. ඒතර සම්බන්ධ වෙච්ච කණ්ඩායම්. ඒ පුද්ගලයන් අරා අපි අදාළ කණ්ඩායම් වලට අවශ්‍ය දැනුම එහෙම නැත්නම් අවශ්‍ය ඖෂධ ලබා දීම කරනවා. ඒ සියලුම කාර්යයන් කරනවා. හැබැයි ඒක එක කාර්යයක් රහන්. දෙවැනි කාර්යය තමයි බැරි වෙලා හරි මේගොල්ලන්ට ගන්න බැරි වුණා නම් මෙම ඖෂධ යන්න කලින් හෝ ගත්තත් මේගොල්ලෝ ආයි ලංකාවට පැමිණි පසු
අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට මැලේරියා රෝග ලක්ෂණ පැමිණියොත් දැන් ඔය අහන්න පුළුවන් මොනවද මේ මැලේරියා රෝග ලක්ෂණ කියලා. මැලේරියා රෝග ලක්ෂණ කියන්නේ ප්‍රධානම රෝග ලක්ෂණ උණ රෝගය. උණ හැදෙනවා. ඇඟපත අමාරුව. විශේෂ මැලේරියාව කියලා මෙන්න මේවම කියලා කියන්න බෑ. සාමාන්‍ය උණ ඇඟපත අමාරුව හිස රදය ඒ වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඒ රෝග ලක්ෂණ පැමිණියහොත් වෛද්‍යවරයාට ගාවට යන ප්‍රථම වතාවෙම අනිවාර්යයෙන්ම ඔබ මම මෙන්න මේ රටට ගොස් පහුගිය අවුරුද්ද ඇතුළත පැමිණි පුද්ගලයෙක් කියලා වෛද්‍යවරයා දැනුවත් කරනවා. මොකද අපිට රෝගය හඳුනා ගන්න ඉතාමත් පහසු ක්‍රම තියෙනවා. සෑම රජයේ රෝහලකම මූලික රෝහලෙන් උඩ සෑම රජයේ රෝහලකම මැලේරියාව පරීක්ෂාව අන්වීක්ෂයක් තුළින් මැලේරියාව පරීක්ෂාව අපිට කරගන්න පුළුවන්. සෑම රජයේ රෝහලකින්ම. එහෙම නැත්තම් ඊට පල්ලෙහා තියෙන පර්යන්ත රෝහල් ඒ වගේ රෝහල් වල අර කොවිඩ් වල තිබ්බ වගේ පොඩි කිට් එකක් තියෙනවා. අපි RDT කිට් කියලා. හරිද? ඒ කිට් එක මාර්ගයෙන් මිනිත්තු 20ක් ඇතුළත මොහො මැලේරියා රෝගය මෙයාට බැලඳිලාද නැද්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ඉතින් ඒ වගේ ඉතාමත් පහසු ක්‍රම තියෙනවා හඳුනා ගන්න. අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුළත මැලේරියා රෝග ලක්ෂණත් එක්ක පැමිණියොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පවසන්න මම මෙන්න මේ රටට ගොස් පැමිණියා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න ඕනම රෝගයක රෝග ලක්ෂණ එන්න කලියෙන් රෝගය ඇඟ ඇතුළේ තියෙනවා නම් අපිට බොහොම පහසුයි ප්‍රතිකාර කරන්න. දැන් ඔය කියන විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනවද මේ මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ එළියට එන්නේ? මං කියේගනේ මැලේරියා රෝග ලක්ෂණ එන්නේ රයන් අක්මාවේ තමයි පරපෝෂිතේ හැංගිලා ඉන්නේ. අක්මාවේ ඉඳලා ලේ වලට ආවට පස්සේ තමයි රෝග ලක්ෂණ එන්නේ. මේ පරපෝෂිතේ අක්මාවේ ඉඳලා මේ ලේ වලට එන්න යන කාලේ අපිට කාටවත් කියන්න බෑ. සමහරලාට සති දෙකක් වෙන්න පුළුවන්. සමහරලාට මාසයක් වෙන්න පුළුවන්. සමහරලාට මාස 11ක් 12ක් වෙන්න පුළුවන්. එතකොට අපිට අක්මා විද්‍ය පරීක්ෂා කරන්න කිසිම පරීක්ෂණයක් අපි දන්නේ නැහැ. ලෝකෙම නැහැ. අක්මා විද්‍ය පරීක්ෂා කරන්න. ලේ වලට ආවට පස්සේ පමණයි අපිට මෙයා රෝගියෙක්ද නැද්ද කියන එක හඳුනා ගන්න හැකියාව. කාලය ඇති වෙනවද? එතකොට ඒ කියන්නේ වෙනකොට හානි කරලා තියෙන්න පුළුවන් බොහෝ. නෑ අක්මාවේදී ගොඩක් වෙලාවට ලොකු හානියක් වෙලා නැහැ. නමුත් ඔය සියලුම රෝග ලක්ෂණ පැමිණෙන්නේ ලේ වලට ආවට පස්සේ තමයි සියලුම රෝග ලක්ෂණ එන්නේ. විශේෂයෙන්ම බ්‍රේන් එකට එහෙම ගොඩක් වෙලාවට බලපාන්නේ ඒකයි. ඒතර මෙතනදී තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේකෙදී අර දැන් අපිට පාලනය කරද්දී මදුරුවා පාලනය කරන්න ඕනේ. පරපෝෂිතයා පාලනය කරන්න ඕනි. හැබැයි ඊට අමතරව වටේ තියෙන එයාගේ තියෙන එන්වයරන්මන්ට් එක පරිසරය අපිට ගොඩක් වෙලාවට මදුරුවාට සහ පරපෝෂිතයට තියෙන හිතකර පරිසරය. අන්න හරි. හිතකර පරිසරය අපිට පාලනය කරනවා නම් අපිට ගොඩක් වෙලාවට මැලේරියා රෝගය අපිට පාලනය කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ විදිහට ඇයි අපි මේ තරම දැන් අපි දන්නවා කොවිඩ් රෝගයට ડોක්ටර් රෝග ලක්ෂණ ආවට පස්සේ අවසානය මොන වගේද කියන කාරණේ අපි දැන් හොඳටම දැනගෙන තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මොකද අපේ පරම්පරාවට දැන් 1930 ගණන් වල 80 ගණන් වල එහෙම අත්දැකීමක් නැහැ මේ මැලේරියා රෝගේ කොයිතරම් දුරට මේක භයානකද කියන එක ගැන අත්දැකීමක් නැහැ අපිට. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක කොයිතරම් දුරට භයානකයිද? මේකේ අවසානයේ කොයිතරම් දුරට යන්න පුළුවන්ද? ඇයි මේකට මෙච්චර බය වෙන්න ඕනි කියන අදහසක් තියෙන්න පුළුවන් කෙනෙකුට. මොන වගේ අදහසක් තියෙන ගැන බුදුමාන? ඔව්. ඇත්තම කියනවා නම් මැලේරියාවට ඉතාමත් සාර්ථක ප්‍රතිකාර තියෙනවා. මං කියෝගේ 2007න් පස්සේ කිසිම රෝගියෙක් මිය ගියේ නැහැ. මොකද අපේ තියෙන ඉතාමත් සාර්ථක ක්‍රම හන්දා ප්‍රතිකාර ක්‍රම හන්දා. එතකොට රෝගය භයානකයි කියන එක මං එක අතකින් කියනවා භයානකයි කියලා හඳුනාගත්තේ නැත්තම් හැබැයි රෝගේ ඉක්මනටම හඳුනාගත්තොත් අපිට 100% ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම කාරණේ තමයි මොකද වෙලා තියෙන රයන් දැන් අපේ තියෙන වෛද්‍යවරුත් ගොඩක් වෙලාවට රෝගීන් දැකලා නැහැ. එතකොට ඒගොල්ලන්ට තියෙන එක්ස්පීරියන්ස් එක අඩුයි. ඒ වගේම ඒගොල්ලන් සමහරවිට රෝගී රෝග ලක්ෂණ කොහොමද ප්‍රතිකාර කරන්න කියලා මතක නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඒකන්ද අපේ මැලේරියා මර්ධන ව්‍යාපාරික කාර්යයක් තමයි මේම කියන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි දැනුවත් කරනවා සෑම අවුරුද්දකම ඒ අදාළ රෝහල් හෝ විවිධාකාර කාර්යයන් මගින් අපි වෛද්‍යවරුන් සහ සෞඛ්‍යකර්මීන් දැනුවත් කරනවා බැරි වෙලා හරි ඕගොල්ලන්ට මේ වගේ රෝගයක් හම්බුනොත් මෙන්න මේ තමයි ක්‍රියාමාර්ග මෙන්න මේවා තමයි ගන්න ඕනේ කියලා අපි ඒක දැනුවත් කරනවා.
හොඳයි ඇත්තමනි. එතකොට දැන් ඊයේ 25 වෙනිදා අප්‍රේල් 25 වෙනිදා ලෝක මැලේරියා දිනය. මේවර තේමා මම හිතන්නේ නවම ප්‍රවේශයක් තුලින් මැලේරියා රෝගය තුරන් කරමු. අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ මැලේරියා රෝගය සම්බන්ධව මේ තේමාව ගැන ලංකාවේ මැලේරියා වර්ධන ව්‍යාපාරය තුලින් මිනිස්සුන්ට දැනුවත් කරන්න තියෙන කාරණේ ගැන ඔබතුමාට කියන්න. හරි ඒක තමයි. එතකොට දැන් අපිට හැමදාම ගත්තේ ක්‍රියාමාර්ග තියලා මැලේරියාව පාලනය කරන්න. හැබැයි ඒක හැමදාම එකම දේ කරන්නත් බෑන්ද්‍රයන්. ඉතින් දැන් අපි මේ අවුරුද්දේ අපේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමාගේ සංකල්පයක් මත අපි කරා අපිට තියෙන ප්‍රොමිස් කියලා ප්‍රොමිස් ඉනිෂියේටිව් ප්‍රිවෙන්ෂන් ඔෆ් රීඑස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් මැලේරියා ඉන් ශ්‍රී ලංකා. මේක ප්‍රධාන වශයෙන්ම අපි ක්‍රියාත්මක වෙන්නේ සමාජ මාධ්‍ය හරහා. සමාජ මාධ්‍ය හරහා අපි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ සමහර දේශපාලඥයෝ සමහර වෙනස් සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම ඇක්ටර්ස්ලා ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ කට්ටිය හරහා අපි මහජනතාවට අපි දැනුවත් කරනවා මෙන්න මේ තමයි මෙන්න ප්‍රධාන වශයෙන්ම රෝග ලක්ෂණ මෙන්න මේවා. ඕගොල්ලන්ට පිටරට ගිහිල්ලා ආවොත් මැලේරියාව ඒ තියෙන රටකට ගිහිල්ලා පැමිණියොත් කරන්න ඕනි මොනවද කියලා මේ ප්‍රොමිස් මාර්ගය හරහා අපි දැනුවත් කරනවා. ඒව තමයි අපේ ටෙක්නික්ස් දැන් අලුත් ටෙක්නික්ස්. ඒකට ඒකන්ද අපි අවසාන පණිවිඩය මට කියන්න ඕනි ඔබ මැලේරියා තියෙන රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය අප්‍රිකානු රටකට හෝ ඔබ ඒ රටකට ගොස් පැමිණියේ නම් අනිවාර්යයෙන්ම මැලේරියා රෝග ලක්ෂණ මතුවුණේ ගමන් ප්‍රධාන වශයෙන් උණ රෝගේ මතුවුණේ ගමන් වෛද්‍යවරයා දැනුවත් කරන්න මම මෙන්න මේ රටකට ගිහිල්ලා මට මැලේරියා පරීක්ෂණය සිදු කරගන්න අවශ්‍යයි. ඉතුරු කාර්යයන් ටික සියලුම කාර්යයන් මැලේරියා මර්ධන ව්‍යාපාරය මගින් සිදු කරනු ඇත. බොහොම පැහැදිලි. හොඳයි. අපි අද දිනේදී කතා බහ කරේ ලංකාවේ මැලේරියා මර්ධන ව්‍යාපාරය පිළිබඳ මේක ඉතිහාසය කොහොමද ඒ වගේම මේක වළක්වන්න මේ වෙනකොට ලංකාවේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ මොන වගේ ක්‍රියාමාර්ගද අරන් තියෙන්නේ මේ වගේ වැඩසටහන් ගැන තමයි අපි අද දිනේදී කතා කරේ අපේ වෛද්‍යතුමාණන් එක්ක. ස්වාධීන රූපවාහිනී සේවයේ විදිහට මම අර මුලින්ම සඳහන් කරපු විදිහට අපේ වැඩසටහන් ගණනාවක් දියත් කළා තියෙනවා වෛද්‍යතුමනි මේ විදිහට මැලේරියා මර්ධන ව්‍යාපාරය ගැන මැලේරියා මර්ධනය කරන්නේ කොහොමද සහ මේ රෝගය ගැන අපේ ජනතාව දැනුවත් කරන්න අපේ මාධ්‍ය විදිහට වගකීමක් අරගෙන ඒවට වැඩ කටයුතු සිද්ධ කළා තියෙනවා. අන්න ඒ විදිහට ගෙනාපු තවත් එක් වැඩසටහනක් තමයි ඊයේ පැවතුණු ලෝක මැලේරියා දිනයට සමගාමීව අපි අද දිනේදී සිද්ධ කරේ. එහෙනම් අපි සමුගන්නට සූදානම්. අපි කතා බහ කරේ මැලේරියා වර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි අපේ වෛද්‍යතුමාණන් එක්ක. අයවන් වෛද්‍යතුමාණන් බොහොම ස්තුතියි දයන් අයවන්. හොඳයි. ඒ විදිහට අපි සූදානම් මේ විදිහට නිරන්තරයෙන්ම මාධ්‍යයක් විදිහට ඔබ දැනුවත් කරන්නට මේ වගේ සමාජයේ වැදගත් කියන දේවල් ඔබ දැනගත යුතු දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න ස්වාධීන රූපවාහිනී සේවයේ හැම වරකදීම සූදානම් කියන කාරණේ මතක් කරගමන් අපි සූදානම් වෙන්නේ පිනිවීනට සමුදෙන්නට හමු වෙමු. දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක. පිරිවිය